යම් සියුම් බවක් තියෙනවා. නමුත් අර දැන් මංජුල වෙඩිවර්ධන නලින්ලා කතා කරපු කාරණාත් එක්ක මට මෙන්න මේ කාරණේ මතක් වෙනවා. මේ ආගමය ඒ කියන්නේ ආගම හෙජමොනික විදිහට බාහිරට කියම් අධිපති මත ධාරාවකට දාර්ශනික හරයන් යට වෙනවා. ඒක එහෙම වෙනවා කොහෙත් වෙනවා. ඉන්දියාවේ Hindu බැතිමතුන් කුල පීඩනය කියන එක සාධාරණීකරණය කරන්න පාවිච්චි කරනවා Hindu ආගම. මෙතනදී ඉතා වැදගත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා ඉන්දියාවේ. අපි වටහා ගන්න ඕන දෙයක් තමයි මේ ගාන්ධි ටාගෝර් සහ ඇම්බෙඩ්කර් අතර ඇතිවන මතවාද අන්‍යෝන්‍ය විකල්ප වශයෙන් වටහා ගැනීම මේ සංවාද. ඒක ඉතා වැදගත් කාරණයක් මතු කරනවා සුනිල් විජේසිරිවර්ධන. ඕකේ පොතේ ඇම්බෙඩ්කර් කියනවා ගාන්ධිට ඇම්බෙඩ්කර් Hindu ආගම බැතිමතෙක් උපතින් පස්සේ බෞද්ධ ආගම වැළඳ ගන්න. ඒ බෞද්ධ ආගම වැළඳ ගන්නවා කියන කාරණේ ඉතින් ඒකම වැළඳගත යුතු දෙයක් නෙමෙයි. නමුත් ඇම්බෙඩ්කර් දාර්ශනික හරිය හොඳට දන්නා බෞද්ධ දර්ශනේ. නමුත් ඉතා වැදගත් කාරණයක් සුනිල් විජේසිරිවර්ධන මතක් කරනවා. ඒ පොතේ මොකක්ද ඇම්බෙඩ්කර් යලි උස්සහඬින් කියනකොට ගාන්ධිට මේ කුල ක්‍රමය අනුමත කරනවා Hindu ආගම කියලා Hindu ආගමට එරෙහි වෙන්න කියලා ගාන්ධි ඒක එහෙම කරන්නේ නැහැ කියන විදිහට. ඒ වෙනුවට ගාන්ධි කරනවා කියලා කියන්නේ Hindu ආගම සතු අධ්‍යාත්මික සම්පත් ඔහු නිදහස් අරගලයට භාවිත කරනවා. අපේ රටෙත් එහෙම කරන අය ඉන්නවා. එකපාරටම අපි නිරාගමිකයි කියලා කියන අය එහෙම ඉතින් ආගමක් නෑ මටත් එහෙම කියන්න පුළුවන්. නමුත් මේ බෞද්ධ දර්ශනය ඇතුලේ බුදුන් වහන්සේ කියන මිනිසා ඇතුලේ තියෙන අධ්‍යාත්මික සම්පත් යලි සදාපාදා ගැනීමක් ඉතා වැදගත්. ගංග ප්‍රසාද්ගේ සමහර ප්‍රකාශ වීම මේමයි. ඔහු පුෂ්ප මලක් දකින්නේ වනාන්තරයක් දකින්නේ සමහරට වෙනස් ක්‍රමයකට. දැන් මම කියන්නම් ඔහුගේ අත්හැරුණු පිළිමයක් කියලා කවියක් තියෙනවා. මිනිස් හඬකින් සියක් යොදුනක් ඈත වන ගැබක සමාධිය දරාගෙන මුව කමල එහිම සිටියා නිසලව ඊළඟින් වැగిරෙන ලියවැල්ල එහි පිපුණු නෙක සුවඳ ඇති මල්ය රළු කුලල දිනාගත් ලයිකනය අව්වැසි සමසිතින් දරා හිනෙහිය බුදු සිරස සැඟව සිටි විහඟෙක් නිසලව මහසට නගී නැවතී කිසි දින මතු නොවෙමි සිතින්ගෙන එහිමි සැඟ යමින් නැත තුරුලිය තුරුල. මේ වනාන්තරයක කැලෑවට ගොදුරු වෙන බුදුරුවක් ඇසුරෙහි ඔහු ඒ උත්තර මිනිසාගේ භාවිතය දහම දකිනවා. ඒක ඉතා හොඳ දෙයක්. මං හිතන්නේ අපි ලෝකයේ උසම බුදු පිළිමය හදුවා වාගේ කතන්දර කියනකට වඩා බුදුන් වහන්සේම කියලා තියෙනවානේ යමෙක් ධර්මයේ දකිනවා නම් හෙතෙම මාව දකිනවා කියලා. ඒක ඉසුරු භාවිතා කරන වෙන සන්දර්භයක හරි ලස්සනට ඒක කියන්නේ වක්කලි ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ කියන්නේ වක්කලි හරි කැමති බුදුරජාණන් වහන්සේගේ තථාගත සිරුරට. බුදුහාමර වක්කලිට කියන මේ මාව දකින්න නම් ධර්මයේ දකින්න. මේ ගංග ප්‍රසාද් කියන තරුණ කවියාගේ මේ සමහර මානෙයි පැත්තට යනවා. ඔහු ගැන අපි වෙනම කතා කරනවා. ඔහුගේ සීමා සහිතකම් පිළිබඳව යම් ඉඟි කිරීම අපි කරන්න ඕනේ කතා බහෙදී. නමුත් ගොඩක් නැවුම් කවියෙක් නිසා ඒ කවියාගේ කවියක් තෝරගන්නේ ඉසුරු නිසා ඉසුරු තෝරගත්ත කවිය ගැන කතා කරන්න මම ඉසුරුට ආරාධනා කරනවා. ස්තුතියි. ඉස්ලාම මේක පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් ගංග මගේ ළඟම මිත්‍රයෙක්. ඉතින් එයා මිත්‍රයෙක් හින්දා නෙමෙයි කිසිසේත්ම මම මේ කවිය තෝරගත්තේ. මිත්‍රයෙක් වෙන්නෙත් කවිය හින්දා. එයාගේ කවි කියවල තමයි මම එයාගේ රසිකයෙක් වෙන්නේ ඉස්සෙල්ලාම. මම එයාගේ ගොඩාක් මම එයාට ප්‍රිය කරන රසිකයෙක් කියලා ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඉතින් මේ පොත ඇත්තටම එන්න දැන් මම හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ මම මේ අත්පිටපත කියවනවා. කියවල ඉවරලා ගංගට දැන් ඒ කියන්නේ කවිය කියන්නේ ඇත්තටම ඛේද වාචකයක්. මට මතකයි මටත් පොත් කරගන්න බැරුව ගොඩාක් අමාරු වුණා. දැන් අප දෙදෙනා මැද මහා මොහොත එහෙම කරන්න මට ප්‍රකාශකයෙක් හොයලා දුන්නේ අපේ මංජුල අයියා. ඉතින් ඒ වගේ ප්‍රකාශකයෙක් හිටියේ නෑ ගංගට. ඉතින් හරිම අමාරුවෙන් ඒක උනේම නෑ. අන්තිමට ගංග
අපි මම සහ තව කීප දෙනෙක් බල කර කියා සිටියා මේක කතෘ ප්‍රකාශනයක් හැටියට හරි කරන්න කියලා. මොකද එච්චරට මේක ඛේද වාචකයක්. ඉතින් මාත් ප්‍රකාශන ආයතන කීපකින්ම ඇහුවත් ඒගොල්ලෝ කිසි පිළිතුරක් දුන්නේ නැහැ. ඉතින් ලංකාවේ මේ වෙලාවේ තියෙන සමහර දැන් කවියන්ට එහෙම අවස්ථා තිබුණාට අලුතෙන් එන කවියෙකුට ඒක හරීම අමාරුයි. හරීම කියන්නේ ඇත්තටම විය නොහැකි වගේ දෙයක්. කවි පොතක් කරනවා කියන්නේ විය නොහැකි වගේ ප්‍රාතිහාර්යයක් වගේ දෙයක් සමහර අවස්ථාවලදී. ඉතින් ගංගගේ කවි පොතත් මම ඒ අත්පිටපත කවි ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණ කවි මහා ගොඩක්. ඒකෙන් ගංග ගොඩක් අමාරුවෙන් තෝරලා පාදලා තමයි මේ කවි ටික ප්‍රකාශයටපත් කරන්නේ. මම ඒකත් එක්කත් ගංගත් එක්ක පොඩ්ඩක් මේ වාද විවාද කරා. මොකද එයාට මට ආස කවි සමහර ඒවා එයා ගිලිහිලා තිබුණා මේ පොතට එද්දි. ඉතින් නමුත් ඉතින් එයා හොඳයි කියලා හිතපු කවි ටික එයා තෝරලා සංග්‍රහ කරලා අපිට පොතක් හැටියට අරන් ආවා. ඒ කියන්නේ එයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් මේ පොතේ මම ගොඩක් කවි ඇත්තටම කවි වලින් ලොකු ප්‍රමාණයක් මම ගොඩක් ප්‍රිය කරන කවි. ඉතින් ගංගව දැන් මං ගංගයේ කාව්‍ය ක්‍රමය මොකද්ද? ගංග ස්ථානගත වෙන්නේ කොතනද? ඒ වගේ දේවල් ඇත්තටම මම කතා කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ ගංග කියන්නේ අර දැන් මම විශ්වාස කරනවා කවියෙක් යම්කිසි කාව්‍ය ක්‍රමයකට අනුගත වෙනවට වඩා අර ඇතුල් හඬට අහුම්කන් දීලා Tamanට මොනවද කියන්න තියෙන්නේ. දැන් අපිට අර අපි කියන්නේ බඩු ඕනි කියලා දැන් Taman ළඟ තියෙන බඩු මොනවද කියලා පෙන්වන කවියෙක්. ඔහුටම අනන්‍ය වෙච්ච යම්කිසි වර්ණ පදාසයක් යම්කිසි ස්වරයක් ඒ වගේ ඔහුට අදාළ වෙච්ච යම්කිසි කලාපයක් තියෙනවා. ඒ කලාපේ ලස්සනට විධාරණය කරන කවියෙක් හැටියට මම ගංගව හඳුන්වන්න කැමතියි. ඉතින් ඔහු අර මේ කාව්‍යාවලිය ඇතුලේ ස්ථානගත වෙන්නේ කොහොමද කියන්නේ එහෙම කවිය සම්බන්ධයෙන් එහෙම ඇකඩමික් හැදෑරීමක් හෝ ඒ ගැන නිශ්චිත එකක් මට නැහැ. මට තියෙන කවි සම්බන්ධයෙන් ඉවක්. ඉතින් ගංගගේ කවි මම බොහොම තදට රස විඳිනවා. ඉතින් මම එයාගේ තෝරගත්ත කවිය ප්‍රේමය කියන කවිය. ඉස්සෙල්ලා මම ඒ කවිය පොඩ්ඩක් කියවන්නම්. ප්‍රේමය. උඹ දන්න ප්‍රේමයක් නැහැ. යයි පවසන මිතුරෙකුට ලියමි. නොකරමි ප්‍රේමය. නොලදිමි. එනමුදු ප්‍රේමයේ ඉමිහිරිම රස ලදිමි. නැවතුනේ නැත ප්‍රේමය. කිසි දිනක මිනිස් නැවතුමක. ඇදී ඇදී ගියාය වලා රොදක් මෙන් දියවැලක් මෙන් අනන්ත ලොව තුල. හින්දි මලයාලම් ප්‍රේම් සුන්දරම් රල නගන මූදේ මතු පිටම සොයමි මම්. විරහ දුක් නැතිමුත් විරහ ගී අසමි. මහරය මද අඳුරේ මිදුලේ හඳ යට අඬමි. සිත්ගත් යුවතියක් ඉඳ හිට දුටු විට. ඇද හැලෙන ඇල්ලක මල් පිපුණු ලතාවක මීදු මැති කන්දක මා මත් කරමි. ඉතින් මේ කවිය මම මේ තල කිහිපයකින් විඳිනවා. එකක් තමයි පර්සනල් ඇන්ගල් එක. මේ පුද්ගලිකව මම මේක මේ මට ඒ කියන්නේ කේවල මිනිහෙක් හැටියට මට මේක දැනෙන්නේ කොහොමද කියන එක මම කියන්නම්. ඉස්සෙල්ලාම දැන් මගෙනුත් ගොඩක් දෙනා මටත් දෙන කමෙන්ට් එකක් තමයි උඹ ලව් දන්නේ නැහැ සහ උඹ ලව් එකක් දන්නේ නැහැ කියන එක. ඉතින් ආදරය කියන එක දැන් ඒක අතිශය විවාද සම්පන්න මාතෘකාවනේ. මම හිතන්නේ ලෝකේ අර මම කවුද වගේ ආදරය කියන්නේ මොකද්ද කියන එකත් ලෝකේ මං හිතන්නේ ලෝකේ තියෙන ලොකුම දාර්ශනික ප්‍රශ්න වලින් එකක්. ඉතින් ආදරය එක එක්කෙනා විදින හැටි විවිධයි. හැබැයි ආදරය ජෙනරලයිස් කරලා තිනවා. සමාජයේ විසින් සමාජ අවශ්‍යතා සඳහා ප්‍රේමය යනු මෙසේ විය යුතුයි කියලා සාමාන්‍යකරණය කරලා තිනවා. මෙහෙම ප්‍රේම තිනවා, මෙහෙම තේම තිනවා. කැටගරයිස් කරලා තිනවා. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න හොඳ නැහැ. ඔහොම ආදරය කියන එක මෙහෙම පොඩි පොඩි පෙට්ටි වලට දාලා තියෙනවා ආදර පැකේජස්. තමන් මේක පැකේජ් එකට අයිති නම් ඕකේ. එහෙම ආදරය විස්තර කරලා තියෙනවා සමාජය ඇතුලේ. හැබැයි මෙතන ගංගගේ ප්‍රේමය දැන් ගංගගේ යාළුවෝ ප්‍රේමය දකින්න විදිහ නෙමෙයි ගංග දකින්නේ. අනිත් එක ගංග හරියට තමන්ගේ කවිය ඇතුලේ ස්වභාව ධර්මය අඬගහ ගන්නවා. එයාට කඳු දිහා මං පුද්ගලිකවත් දන්න මිනිස්සෙක් හැටියට එයා හැමතිස්සෙම කැලේට රිංගලා ওই වතුර පාරවල් අයින් වල ගස්වල යටවල වාඩි වෙලා මේ ඔහේ පැය ගණන් ඉන්න මිනිස්සෙක්. මේ ඉතින් එයා ගැන මම පුද්ගලිකවත් දන්න නිසා කියනවා. ඉතින් එයා එහෙම ඉන්න ගමන් එයා ප්‍රේමය දැන් ප්‍රේමය කියන එක අත්පත් කරගත යුතු දෙයක් විදිහට නෙමෙයි එයා දකින්නේ. එයා ඒකේ ලස්සනට කියනවා සිත්ගත් යුවතියක් ඉඳ හිටක දුටු විට ඇද හැලෙන ඇල්ලක් මල් පිපුණු ලතාවක් මීදු මැති කන්දක් මෙන් මාමත් කරමි. එයා ඒක අත්පත් කරගෙන තියාගෙන ගෙදර ගිහිල්ලා මං තියාගෙන ඔයා මගේ බිරිඳ වෙන්න අපි ළමයි හදමු අපි මෙහෙමිමු කියලා එයා එහෙම කරන්නේ නැහැ. එයා ඒ ප්‍රේමේ විඳිනවා. විඳලා ඉවරලා එයා ඒක අරන් යන්නේ. ඒක මං හිතන්නේ ඒක එක්කෙනා ඒක කෙනෙකුට විස්තර කරන්න පුළුවන් ඒක එයාගේ නොහැකියාව හෝ එයාගේ තියෙන අසමත් බව කියලා. හැබැයි මං ඒක එහෙම දැන් මං දන්නේ පුද්ගලික හැටියට මං ඒක එහෙම විශ්වාස කරන්නේ නැහැ. එක එක්කෙනා ප්‍රේමය කියන දේ අත්පත් කරගන්න පුළුවන් දෙයක්ත් වෙන්න පුළුවන් අත්පත් කර නොගන්න මේ වෙනත් ආකාරයක දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින්
ඒ සංකල්පය ඇතුලේ මෙතන ගංග ප්‍රේමයේ සම්බන්ධයෙන් Tamanටම අදාළ නිර්වචනයක් මේ කවිය ඇතුලේ අපිට අරගෙන එනවා. ඊළඟට එයාගේ කවිය මේ අර දැන් අල්පෝක්තික කවියක් කියලා මං හිතන්නෙත් නෑ. ඒක අර මේ ඒ කියන්නේ ඒක එයාටම අනන්‍ය වෙච්ච කවි කලාපයක්. එයා ස්වභාව ධර්මයේ ඇතුලෙන් දාර්ශනික චින්තාවලට යනවට වැඩිය තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන තමන්ගේ ලලාසාවන් එහෙම නැත්නම් මනුෂ්‍යත්වයේ සම්බන්ධයෙන් තමන් දරන්නා වූ ආකල්ප ස්වභාව ධර්මයේ ඇසුරෙන් කියන මේ හැටියක් තමයි මට දකින්නේ. අනිත් එක මේකේ ලස්සන මම මේ කවියේ ඉස්සෙල්ලා මම මේ සම්පූර්ණ කවිය කියවන්න කලින් කිව්වේ මේක එක කොටසක්. ඒ කොටස තමයි ඒ කොටස කියවල මට ගොඩාක් මේ මාව කම්පණයටපත් වෙනවා. ඒ තමයි විරහ දුක් නැතිමුත් විරහගී අසමි මහරෑ මද අඳුරේ මිදුලේ හඳයට අඬමි. මං හිතන්නේ අපි ගොඩක් දෙනෙක් කරන වැඩක්. ඒ කියන්නේ සමහරවිට අපිට විරහව නැහැ. ඒ කියන්නේ ජීවිතේ අපිට හැම ඒ කියන්නේ විරහවක් ඇති විරහව නැහැ. නමුත් අපි ඒක රස විඳිනවා. දැන් ෆිල්ම් බලලා කට්ටිය අඬනවා. ඒ වගේ එක විදිහට රස විඳිනවා. ඉතින් ගංග මේකෙදි අර ඒ මිනිස්යාගේ තියෙන අර ඒ කියන්නේ අර හුදකලාව, ඒ අහිමියේ ශෝකය, ඒ වගේ දේවල් ඒ මනුෂ්‍ය సంతානේන සමහර චින්තන කලාප මේ ගංග මේක ඇතුලේ ලස්සනට ඊටාම කාව්‍යාත්මකව අවදි කරනවා. ඉතින් ඒකත් එක්කලා මේ ප්‍රේමයේ ඒ කියන්නේ ප්‍රේමයේ යනු කුමක්ද කියන එකට මේකයි මගේ උත්තරය කියලා ගංග කවියෙන් කියන උත්තරයක් වගේ තමයි මට මේ කවිය ගොඩක්ම දැනුනේ. ඉතින් ඒකේ මේ එයා තව ලස්සනට කියනවා ප්‍රේම ඉවර වෙන්නේ නැහැ. ඒක බලාකුලක් වගේ, ඒක හුළඟක් වගේ. ඒක පාවි දිගටම යනවා කියලා. ඉතින් ඒකත් ඒක නිකන් මේ දැන් තව කෙනෙකුට කියන්න පුළුවන් මේක නිකන් ඒ කියන්නේ ප්‍රේමයේ සම්බන්ධයෙන් බොළඳ ප්‍රකාශනයක්. ප්‍රේමය ඊට වැඩිය මෙහෙමයි. ඒකේ මෙහෙම තියෙන්න පුළුවන් කියලා. නමුත් මම යෝජනා කරනවා මෙතෙන්දී ඒ කියන්නේ අපි හැමතිස්සෙම විවිධ ස්වරූප වලට ගරුකරනද සහ ඒවා සම්බන්ධයෙන් අහුම්කම් දෙන්න මේවා මේ පුරුදු වෙනවා නම් හොඳයි. ඉතින් මේක මං ඉතාලම තදින් රස විඳපු කවියක් සහ දැන් ගංගත් එක්ක මමත් ගිහිල්ලා එයාගේ ගෙදර පාරේ ඇලවල් වලට කන්දිහාලා තියෙනවා. ගස් කැලෑවල් වල ඇවිදලා තියෙනවා. ගස් තියෙන මීවන පඳුරු යට ඉඳගෙන ඉඳලා නිශ්ශබ්ද විඳලා තියෙනවා. ඉතින් ඒකත් එක්කලා මම දකිනවා ඒ කියන්නේ ස්වභාවික පරිසරයත් එක්කලා එයාගේ තියෙන මේ දැඩි බැඳීම. ඉතින් මං හිතන්නේ මේ බැඳීම ඉතාම හොඳට ප්‍රකාශයට පත් වෙන කවියක් තමයි මේ ප්‍රේමය කියන කවිය. ඒ වගේ මේ මං හිතන්නේ අර ගංග උපදින්නෙම නිකන් ගුහාවාසී හෝ වනගත කවියෙක් කියලා මේ මං හඳුන්වන්න කැමතියි. ඒකෙන් කියන්නේ අර බෞද්ධ දර්ශනයේන මේ එහෙම එකක් මං අදහස් කරන්නේ නැහැ. එයා අර නිර්රාගමික නිකන් වනගත මොකක් හරි වෙනම ආධ්‍යාත්මික වින්දනයක් විඳිමින් ඒක ප්‍රකාශයට පත් කරන මේවා නිකන් අර උදාන ගාථා වගේ කවි. ඒකෙත් එක්ක යා ලබන තෘප්තිය හෝ යම්කිසි දෙයක් තමයි මේ ගොඩක් කවිය ඇතුලේ මට නැවත නැවතත් දැනෙන්නේ. ඉතින් මේ ප්‍රේමය කියන කවියත් මට ගොඩක්ම වැඩ කරපු මේ පොතේ තියෙන කවි ගොඩක් වැඩ කරා මට කවි සෑහෙන ප්‍රමාණයක්. ඒකෙන් වැඩියෙන් වැඩ කරපු කවි කිහිපෙන් එකක් තමයි ඒක. ඉතින් ඒ ගැන මට කියන්න තියෙන අදහස ඒක තමයි. ස්තුතියි. ස්තුතියි ඉසුරු ඔබේ අදහස් දැක්වීමට තරුණ කවියෙකුට දක්වපු ලෙන්ගතුකම නිසා ගෞරවයට. පැතුම් මේ තව කවුද කතා කරන්න ඉන්නේ දන්නේ නැහැ නේ. අපි අපේ මේ වැඩසටහන් තුනටම වගේ සහභාගී වුණා මේ අපේ හාමුදුරුවන් වහන්සේ නමක් ඉන්නවා. පොඩි අවස්ථාවක් දෙන්න කැමති අඟුරංකිත ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අවස්ථාව ලබා ගන්නවා නම් අවස්ථාවක් දෙන්න කැමතියි. මේ කවි ගැන ලොකු හැදෑරීමක් කරලත් නැහැ. මම ශිෂ්‍යයෙක් හින්දා ඒකද මම පස්සේ අදහස් දක්වන්නම්. මේ අදහස් ටික අහලා හොඳයි. ගොඩාක් අවුදුන් පැතුම් තව අවස්ථාව දෙන්න වෙන අයට හාමුදුරුවෝ මම ගැන කතා කරන්න ස්තුතියි කියවනේ. අපේ විහාග සත්සර කවියා ඉන්නවා. එතකොට නිශාන් රෙජිනෝල්ඩ් ඉන්නවා. කවුරු හරි අවස්ථාවක් ගන්නවා නම් කැමති අවස්ථාවක් ලබා දෙන්න. අපේ මිත්‍රයා පුලස්තිලිවේරටත් අවස්ථාවක් තියෙනවා.
ඔව් මම ප්‍රශ්න ඉවරා. මම චුට්ටක් කවි දෙකම ගැන චූටි අදහසක් දක්වන්න අපිට ලොකු අදහස් දක්වන්න බැරි වුණාට දැන් පළවෙනි කවියේ අපේ ඉසුරු ලියපු කවියේ එතන මෙතන මට මේ කවිය තේරෙද්දී අපිට මට දැනෙච්ච හැඟීම තමයි මම හිතන්නේ ඇහෙනව නේද? එන කතා කරන්න. මට දැනෙච්ච හැඟීම තමයි දැන් ඇත්තටම මේ අපි ඉන්නේ උත්තරාරෝපිත ධනවාදී සමාජයක් ඇතුලේ. ඒක ඇතුලේ ඇත්තටම විකුණන්න බැරි දෙයක් නැහැ. මේක ඇතුලේ අපි මේ කවිය ඇතුලේ කතා කරනවා මේ කවියා පොඩි කාලේ පිච්චමල් ගැන හිතපු හැටි, එයාගේ ජීවිතේට පිච්චමල් කොහොම සම්බන්ධ වුණාද, පිච්චමල් පිළිබඳව එයාගේ තිබ්බ සංවේදී අදහස් ටික ඒ කවිය ඇතුලේ තියෙනවා. නමුත් අපි මේ කතා කරන අපි දැන් ජීවත් වෙන ධනවාදී සමාජය ඇතුලේ ඒ අපි අර පිවිතුරුයි කියලා හිතාගෙන හිටපු, පිවිතුරුයි කියලා අපේ ඔළුවේ වැඩ කරපු හැඟීම් සේරම බොහොම මේ කියන්නේ අර වචන කිව්වොත් කමන්නේ මම වචන කිව්වට බොහොම බලු විදිහට විකිරණ හැටි මේ කවියේ තියෙනවා. ඒ වගේ මෙයා ඊතන සම්බන්ධ කරනවා මේ එයාගේ අම්මා. දැන් එතනදී මං හිතන්නේ අම්මා කියන වචනය එයා භාවිතා කරන්නේ, අම්මා කියන සංකේතය එයා පාවිච්චි කරන්නේ මේ අපිට කලින් හිටපු සමාජය. අපිට මේ ධනවාදයේ මේ තරම් ව්‍යාප්ත වෙලා නැති කලින් තිබුණු බොහොම මේ සරල සමාජයක් ඇතුලේ අම්මා කොහොමද මේ පිච්චමල් කියන එක වින්දේ? අම්මා කොහොමද මේ පිච්චමල් සෝදත් එක්ක ජීවත් වුනේ සහ අම්මා කොහොමද තාමත් මේකත් එක්ක බැඳලා ඉන්නේ කියන එක එයා කතා කරනවා. කියන්නේ මේ කලින් හිටපු සමාජය කොච්චර සරල සහ කොච්චර මේ නිර්වුල්ව හිටියද කියන එක කතා කරනවා. ඒ වගේම මේක ඇතුලේ අර අපේ මේ මංජුල සහෝදරයා කිව්වා වගේ මේ අපිට මේ අපි මේ සංකේතාත්මක හෙලිකොප්ටරේ කියන එක ගත්තොත් මේ අපි ජීවත් වෙන සමාජය ඇතුලේ අපිව කොච්චර අන්දලා අපිව කොච්චර දැන් උනත් තියෙන්නේ. දැන් උනත් ඇත්තටම යම් තාක් දුරක නිර්වින්දනය වෙච්ච සමාජයක්. අපිව කොච්චර අන්දලා සහ නිර්වින්දනය කරලා මර්ධනය කියන එක කොච්චර හොඳට කරන් යනවද කියන එක අපිට හොඳට කතා කරනවා. එතන අර පර උණු නූණු. ඒ කියන්නේ අපි හිතමුකෝ අර යුද්ධයේ තියෙන කාලෙදී සමහර ලාවට යුද්ධය නිසා මැරුණේ ඇත්තටම LTT වෙන්න පුළුවන්. එහෙම නැත්නම් LTT නොවුණු සාමාන්‍ය සිවිල් ජනතාව ත්‍රස්තවාදී නොවුණු සිවිල් ජනතාව වෙන්න පුළුවන්. ඒක ත්‍රස්තවාදී නැද්ද කියන එක වෙනම කතන්දරයක්. අපේ අර්ථය කියන්නේ සාමාන්‍ය සිංහල සමාජය අර්ථයෙන් ගත්තොත් එහෙම ත්‍රස්තවාදීන් කියන්නේ හොඳ නැති මිනිස්සුනේ. ඒ හොඳ සහ හොඳ නැති අර්ථකථනින් ගත්තාම එහෙම කවුද කින්දමන්ද කියලා තේරෙන්නේ නැතුව මිනිස්සු මැරෙන්නේ ඇති. ඒ පරවුණු මල සහ පරණුණු මල සේරම මේ අපේ මේ තියෙන ධනවාදී මර්ධනය ඇතුලේ විනාශ වෙන්නේ නැති කියන අදහසක් වගේ තමයි මට ඒ කවිය කියවද්දී තේරුණේ. ඊළඟට මේ දැන් අපි කතා කරන මෞනේය පොතේ තියෙන කවිය. එතන මේක හරි සුන්දර කවියක්. ආදරය ගැන. කියන්නේ ආදරය කියන එක, ප්‍රේමය කියන එක මොකක්ද කියන එක ඇත්තරම මේ අපිට නිර්වචනය කරන්න බෑ. ඇලෙන් බදියු කියලා තියෙනවා මේ ප්‍රේමය කියන්නේ සත්‍යයට කියලා. අපිට දැනෙන විදිහට මිසක් අපිට මම ප්‍රේමය කියලා හඳුනා ගන්න එක පැතුම් ප්‍රේමය කියලා හඳුනා නොගන්න පුළුවන්. ඒ වගේම මෙතන වෙන කවුරු හරි එක එක්කෙනාට වෙනස්. ප්‍රේමය කියන එක ඇත්තටම එක එක්කෙනා හඳුනා ගන්න විදිහ, දැනෙන විදිහ එක එක්කෙනාට වෙනස්. එතකොට අපි සාමාන්‍ය සමාජයේ මේ ප්‍රේමය කියලා අර්ථකථනය කරලා තියෙන ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර ඇති වෙන අර සාමාන්‍ය කතා කරන ප්‍රේමය තමයි ගොඩාක් වෙලාවට අපි ප්‍රේමය කියලා හඳුනාගෙන තියෙන්නේ. නමුත් අපි ගාව ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ප්‍රේමය කියන්නේ ඒකට. අපි මේ අර වර්ණකට පෙම්බද වගේ පොතක අපිට ඇත්තටම ගහකොළට සහ ගහකොළ අපිට ප්‍රේම කරනවා වෙන්නට බැරිද? ඊළඟට මිනිස් සමාජය ඇතුලේ වුණා මේ පුරුෂයෙක් ගැහණියකට, ගැහණියක් තවත් ගැහණියකට, පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට සංක්‍රාන්ති ලිංගිකයන්ට ප්‍රේමය කියන එක අයිති නැද්ද කියන ප්‍රශ්නේ අපි ගාව තියෙනවා. ඒ නිසා මේ ප්‍රේමය කියන එක අර මුලින් මේ කවියේ තියෙන්නේ. ඔබ ලව් කරනවා කියන එක දන්නේ නැහැ කියන එක ඇත්තටම මේ මුග්ධ අදහස් අපේ මේ පිළිවෙත් තියෙන අපි ගාව තියෙන අර මුග්ධ සහ වැඩවසම් අදහස් ටික ප්‍රශ්න කරන කවියක් හැටියටයි මම දකින්නේ. ඒ වගේම මේකේ අන්තිම ටිකේ කියනකොට මට මතක් වෙන කතන්දරයක් තියෙනවා. එයා කියනවා සිත්ගත් යුවතියක් ඉඳ හිටක දිටු විට ඇදහෙලන ඇල්ලක් මල් පිපුණු ලතාවක් මිහිදු මැති කන්දක් මෙන් මා මත් කරමි. එයා දකිනවා, විඳිනවා සහ නමුත් එයා ඒක අයිති කරගන්න උත්සාහ කරන්නේ. ඔකට ඕෂෝ කියලා තියෙනවා. එක තැනකදී ඔබ මලකට ආදරය කරනවා නම් ඒ මල එහෙම්මම තියෙන අරින මල කඩා ගන්න එපා කියලා. එතන ප්‍රේමය කියලා කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි. ප්‍රේමය කියලා කියන්නේ
අර මට මතක නැහැ ගීතය මොකක්ද කියලා අයිති කර ගැනීම මේ ප්‍රේමය කියන්නේ ඇත්තටම පාරමිතාවක්. ඒක පුරුෂයන්ට ස්ත්‍රීන්ට එහෙම නැත්නම් මානව වර්ගයට විතරක් නෙමෙයි සත්ව වර්ගයට මේ පරිසරයට සහ මේ මුළු විශ්වයටම අයිති සංකල්පයක් හැටියටයි මේ කවිය දකින්නේ. රයිට් බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. බොහොම ස්තුතියි පුලස්ති ලිවර මිත්‍රයා. අපි මේ අවස්ථාවේ මේ මංජුල වෙඩිවර්ධන අපේ ප්‍රවීණ කවියා, එතකොට සුදත්ගාමිණී බණ්ඩාර කවියා, එතකොට අපේ නලින් කාර්යවසම් කවියා වගේ ප්‍රවීණ විශිෂ්ට අය මේ අවස්ථාවට සහභාගී වෙද්දී අපි පවන් අංජන, එතකොට ඒ වගේ තවත් අපි අර පුංචි ගෑන් ළමයා ඒ වගේ කට්ටියටයි අපි අවස්ථාවක් දෙන්නේ. අපි ඇත්තට මේ වැඩසටහනෙන් මේ බලාපොරොත්තු වෙච්ච දේ තමයි මේ වගේ අපේ මංජුල වෙඩිවර්ධන වගේ ප්‍රවීණයන්, එතකොට සුගතගාමිණී බණ්ඩාර වගේ අයගෙන් මේ වගේ තරුණ කවියට සම්බන්ධ වෙන අයට ලොකු ආදර්ශයක් සහ අවබෝධයක් ලබා ගැනීම තමයි මේ අපේ මේ ඒක අරමුණක් උනේ. ඇත්තට මම හිතන්නේ මේ නිවලස අපි මේ ඒ අරමුණ ඉෂ්ට කරමින් පවතිනවා. ඒ නිසා අපි බොහොම කාර්මිකව මේ සහභාගී වෙන අයගෙන් ඉල්ලා සිටිනවා ඔබට යම් අපහසුතාවයක් සිද්ධ වෙනවා නම් ඒකට සමාව අයදිනවා. ඉදිරියටත් තවදුරටත් අපි හිතන්නේ තවත් අදහස් දක්වන්න රුවංක ජයතිලක වගේ අයත් සහභාගී වෙනවා මට පේනවා. කැමති කෙනෙකුට අපි අවස්ථාවක් දෙමු නේද අදහස් දක්වන්න තවත් කවි සම්බන්ධයෙන්. ඔව් කැමති කෙනෙකුට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඔව් කතා කරන්න නැත්නම් මම විනාඩියක් කතා කරන්නම්. ඔව් ගන්න. මොකද මේ මම ඇත්තටම ගංග කියන එක මම හිතන්නේ Facebook මම ඉන්නේ නැති හින්දා වෙන්නේ නැති. මම දැන් ටිකක් කාලේ අවුරුදු 4-5ක් මම Facebook නැති හින්දා මට එච්චර හුරු නෑ ගංගව. ගංග හුරු නෑ. නමුත් දැන් ටික ටික හුරු වෙගෙන යනවා. මම කැමති මේ පුද්ගලිකව මම කැමති මේ කවි වර්ගයට. යුක්ත දෙයට මම කොහොමද කැමති ටිකක් මට අවශ්‍ය දේ මට විඳ ගන්න පුළුවන් ඒක. ඒක කරලා දෙන්නේ නැති හින්දා මට මේ නිශ්චිත කවියේ මේ ඉසුරු කිව්ව කාරණාත් එක්ක මේ යම් එකතාත් එක්ක ඒ කියන්නේ මම කැමති ඒක ඒ ඉසුරුට එකඟ වෙමින් කතා කරන්න මේ එක තැනක නිශ්චිතව තියෙනවා මේ මෙන්න මෙහෙම එකක්. හින්දි මලයාලම් ප්‍රේම සුන්දරම් කියලා. මෙන්න මේකේ පොඩි නිකන් දොරක් යතුරක් තියෙනවා දොරක් අරගෙන යන්න. මේ ගංග තියලා තියෙන පොඩි යතුරක් දීලා තියෙන අතට මේ යන්න දොරක් තියෙනවා යන්න ඵලයල්ල කියලා. මට හිතෙන්නේ නිකන් මේ හින්දි මලයාලම් ප්‍රේම සුන්දරම් එකේ තියෙනම ෆිල්ම් කියන එක. සිනමාව කියන එක ඇතුලෙන් යන්න කියන එක තමයි මේ නිශ්චිතව මේ මට මගේ විග්‍රහය ඇතුලේ මට නිශ්චිතව දැනෙනවා ආයි ඵලයන් කියලා. ඒ කියන්නේ දැන් මේ කියනවා යාළුවෝ කියන ඔබ දන්න ලබ්බක් නැහැ කියලා ඔය කියන්නේ. ඔබ දන්න ප්‍රේමය කියලා ඕකනේ කියන්නේ. ඒකට ඒක මේ ගංග ප්‍රේමය දකින්නේ ෆැන්ටසියක් විදිහට මේ වෙලාවේ. ඔහු පරිකල්පනය කරනවා ප්‍රේමය. ඒ පරිකල්පනය කරන එක ප්‍රේමය. ඔහුගේ ලෝකේ තියෙන ප්‍රේමය තමයි ඒක. අපිට කියන්න බෑ නැහැ කියලා. මොකද අපි දන්නේ නැහැ නේ ඒක මොකද නිශ්චිතව ප්‍රේමය කියන්නේ මේකයි කියලා. එතකොට මේ පරිකල්පනය කරන දේ කියන්නේ අපි ප්‍රීති සින්තා වෙන්න පුළුවන්. මధుරගේ ඉඳන් ඔය හැමෝම මේ කියන්නේ අපි ඉතිහාසය පුරාම තියෙන අපි දන්නවනේ මේ කැමති අයගේ රූප ගහගෙන ඉන්නවා නිලියන්ගේ රූප කාමරේ ගහගෙන ඉන්නවා අඳ ගාව ගහගෙන ඉන්නවා ලෝකේ පුරාම තියෙන ට්‍රෙන්ඩ් එකක් මේක මේ නව යෝන් වියේ ඉඳගෙන තරුණ වියට එනකොට තියෙන මේ ප්‍රේම සම්බන්ධ ඇඟීම තමන් කැමතිද එතකොට මේ ප්‍රීති සින්තා වෙන්න පුළුවන් ඔය ඊට පස්සේ ආපු ඔය කාජල් වෙන්න පුළුවන් එතනින් එහාට මේ ආයතක වෙනකම් හිට මන්න අලුත් අය දන්නේ නැහැ කවුද කියලා. මේගොල්ලෝ මේ වගේ අය ගංගට දකින්න වෙන්න පුළුවන්. Facebook එකේ දකින්න වෙන්න පුළුවන්. පාර යනකොට දකින්න වෙන්න පුළුවන්. එතකොට ඒ අයත් එක්ක පරිකල්පනය කරගන්න පුළුවන්. ලිංගිකත්වය දක්වාම පරිකල්පනය පුළුවන්. අපිට හැමිනෙන්නත් පුළුවන්. ඕක කරන්න පුළුවන්. ඒ ෆැන්ටසිය ප්‍රේමය තමයි ඒකත්. ඒකත් ප්‍රේමය තමයි. විරහව ඒ කියන්නේ අපි ගංග කියන්නේ ෆිල්ම් දැන් ගංග ෆිල්ම් එකක් බලලා ඒ වේදනාවෙන් එනවා එළියට ගෙදරින් එළියට මහරෑ ෆිල්ම් එක ඉවරලා එතකොට විරහ මේ ඇත්ත භෞතික මේ යාළුවෝ කියන භෞතික ප්‍රේමයේ විඳලා ගංග ෆිල්ම් එකේ බඩු තියෙනවා දුක තියෙනවා මේකේ ඒක දුක අරන් එළියට එනවා හඳ පායලා තියෙනවා මෙන්න අඬනවා එකී ගගා දුකට අඬනවා ගංග අර ෆිල්ම් එකේ තිබිච්ච දුක ඒ වේදනාව අයට ආදරේ ගංග ඒ වගේ අය දැක්කම ඊට පස්සේ ආදරය කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ අයත් එක්ක යාට යන්න පුළුවන් දියඇලි වැටෙන තැන් වලට යන්න පුළුවන් හින්දි ෆිල්ම් වල තියෙන්නේ. මලයාලම් ෆිල්ම් වල තියෙන්නේ. ඕන තැනක යන්න පුළුවන්. ගස්වැල් අතරින් ඒක ප්‍රේමය තමයි කියලා යාළුවන්ට කියන බල කොහොමද නැහැ කියන්නේ කියලා. මේ වියුක්තනේ හරි ලස්සනයි අතර ඒ කියන්නේ මේ මවන ලෝකේ ලස්සනයි නව යවුන් තරුණෙක් විදිහට ඉඳලා ඊට පස්සේ තරුණෙට එනකොට
අපිත් විඳපු ප්‍රේමයක් මේක. අපි දකින්න ඇත්ත එක්ක ෆැන්ටසි එකක් විතර ප්‍රේමය ගොඩනගා ගන්නවා. පරිකල්පනයක් විතර අපිට භෞතිකව නෑ මේ ප්‍රේමය. භෞතිකව ප්‍රේම කරන අය ඉර වෙලා තියෙනවා. ඒ එක ප්‍රේමයක් ඇතුලේ. එතකොට එච්චර ඒගොල්ලෝ හිතනවා නම් ඒක නෑ. අපිට ඕන කෙනෙක් එක්ක ප්‍රේම කරන්න පුළුවන් කියලා ගංගා අපිට කියනවා. ඒක තමයි මට කියන්නේ. ඇත්තට මේ ගංගගේ මේ කවියත් එක්ක මේ මම හිතන්නේ මැදිවිය අයත් මේ නව යවුන්නියට යනවා වගේ අදහසක් මට දැනෙනවා. මේ ඔහු ඇත්තටම මේ ඔහුගේ තරුණ වයස සහ ඔහුගේ මේ නව යවුන්නියත් එක්ක ඔහු ලබන අත්දැකීමක් තමයි මම හිතන්නේ ඔහු මේ කවියට නගන්නේ. ඔහුගේ මේ මෞනේ කියන පොතේ ගොඩාක් කවි මේ අභ්‍යන්තරයට එබිලා බලන ඉතා සුන්දර කවි කීපයක් මටත් ඇත්තටම පුද්ගලිකව හම්බ වුණා මේ ගංගගේ කෘතියේ. අපි zoom to poem ලබන වැඩසටහනේදී මේ කතා කරන්න නියමිතව තියෙන ගංගගේ මෞනේ පොත මම මේ අවස්ථාව මේ අපේ සහෝදර වැඩසටහනට මෙතන සහභාගී වෙන සියලු දෙනාට මේ ආරාධනාවක් විදිහට කරන්නත් කැමතියි. මටත් පුද්ගලිකව මේ ගංග කියන කවිය සම්බන්ධව සහ ඉසුරු චාමර සෝමවීර කියන කවිය සම්බන්ධවත් ලොකු කියවීමක් සහ ඔවුන්ගේ කවි සම්බන්ධව ලොකු අදහසක් තියෙනවා. මම මේ අවස්ථාවක් කරගන්නේ නැහැ. මොකද මේ වැඩසටහනට සහභාගී වෙන අනිත් අයට මේ අවස්ථාවක් දිය යුතු නිසා මම හිතනවා මේ ගංගටත් පුංචි අවස්ථාවක් දුන්නා නම් හොඳයි කියලා මේ චුට්ටක් ගංගගේ හඬ අවදි කරන්න කියලා. ගංග. මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ නේද? ඔව් ඇහෙනවා කියන්න ගංග. හරි. හරි. මට මෙහෙමයි දැන් මම කියන්නේ මට කතා කරන ඇත්තටම ඉස්තුරු අයියාගේ ඉස්තුරු අයියා දැන් මං ගැන කතා කරලා තියෙන නිසා මම ඉස්තුරු අයියා ගැන වර්ණනා කරන එක නිකන් අහෝසි කර්මයක් වුණාද කියන එක මට හිතෙනවා. ඒ වුණාට මට ඉස්තුරු අයියා ගැන කතා කරන්න ඕන. මොකද ඉස්තුරු අයියා ගැන කතා කරන්න ඕන කියන්නේ ඉස්තුරු අයියාගේ මේ කවිය ගැන කතා කරනවට වඩා මම ඉස්තුරු අයියාගේ සමස්ත මේ කවිය ගැන මම කතා කරනවා. සමස්ත කාව්‍ය ව්‍යායාමයේ යාගේ කතා කරොත් මේ ඉසුරු අයියාගේ තාණ්ඩව පොත තමයි මට මුලින්ම කියවන්න හම්බුනේ. දැන් මට අවුරුදු ඒකට මම හිතන්නේ මම කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් වගේ ඉන්නකොට සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වගේ ඉන්නකොට මම මේ කැම්පස් ජීවිතයක් කියන්නේ උදකලාව ඉන්න පුළුවන් වටපිටාව අඩුයි ගොඩක්. ඒ කියන්නේ අපි ටිකට් වලට යනවා, කලාව වල බල කරනවා, අර හිමේ ගොඩක් එක සමූහ වශයෙන් වැඩ කරන ඒවා තමයි ගොඩක්ම වැඩි. ඒ වුණාට මට කොහොම හරි මේ ඉසුරු අයගේ මේ තාණ්ඩව පොත කොහෙන් හරි අපිට මට කවුරු හරි මට කියපු කෙනා දැන් මතක නැහැ කියලා මම ගත්තා මේ තාණ්ඩව පොත. තාණ්ඩව පොත අරගෙන ඇවිල්ලා මම කැම්පස් එකේදී කියෙවි නෑ. මම ගෙදර ඇවිල්ලා තමයි කියවන්න ගත්තේ. මේක කියෙව්වට පස්සේ මට මේ එක දෙක තුනා කවි අර එහෙම කියවන්න ගත්තට පස්සේ මම සාමාන්‍යයෙන් අර පිළිවෙලට කියවගෙන යන්නේ නැහැ. තනින් තමයි කියවන්නේ. අහම්බෙන් එකපාරටම පිටුවකින් කවියක් කියනකොට මට ඒක තමයි වැඩිපුරම කියන්නේ වින්දනයක් එන්නේ. ඊට පස්සේ මේක කියවගෙන යනකොට මට දැනෙනවා අකුඩු මේ මාර සීනයක් මේක තනිකරම මේ මම වෙනුවෙන් ලියපු පොතක්ද මොකද්ද මේ කියන්නේ මම මෙච්චර කාල මොකක් හරි දෙයක් කියන්නේ මම යම් දේවල් ලියමින් ඔය නුන් අයියාට එහෙම මම ඒ කාලෙත් කතා කරලා තියෙනවා මේ යම් කිසි කියන්නේ හුදකලා දේවල් එහෙම දේවල් හොයමින් මම හිටපු මිනිස්සේ මම මේක කියවන්න ගත්තට පස්සේ මම බැලුවේ මට මං වෙනුවෙන්ම හදපු මිනිස්සෙක් ඉන්නවා මම වෙනුවෙන්ම ලියන මිනිස්සෙක් ඉන්නවා ඒ වගේ හැඟීමක් මට ඇති වුණේ මේ තාණ්ඩව කියන කවි පොත කියවන්න ගත්තට පස්සේ ඊට පස්සේ මම ඒ කියන්නේ මට ඒක හුයක් එක තැනකින් අහු වුණා වගේ මම ඊට පස්සේ දිගටම ඉස්තුරු අයියාගේ කවි කියවන්න ගත්තා. දැන් ওই ඉස්තුරු අයියාගේ ওই තාණ්ඩව පොතේ මට හොඳට මතක කවියක් තියෙනවා මේ කියන්නේ මට ඒක මට නිතරම මෑවෙන දෙයක් තියෙනවා. ඔය අර සමාවෙන්න මිතුරනි අවසරද මට මොහොතකට පිටතට යන්න මා තුළම සිටින්නෙක් අඬගසයි මට පොඩි කතා බහකට ඔය වගේ කවියේ මට ඒ කියන්නේ ඒ දවස්වල මම මේ මිනිස්සු අතර ඉන්න ගම මේ කැම්පස් එකේ යාළුවෝ අතරේ පාරේ යන ගම මම මගේ ඇතුළේම මුමුණ තමයි ගියේ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මට කියන්නේ මම මට අවස්ථාවක් හම්බෙලාම නෑ මේ පොත ඔච්චර මට දැනුණද කියන එක කියන්න අවස්ථාවක් හම්බෙලා නෑ. නමුත් මම මේ අවස්ථාවේ මට ඇත්තටම ඕක කියන්න ඕනෙලා තිබුණේ මේ තාණ්ඩව කියන කවි පොත. කියන්නේ ඒ තරම්ම මට ඒක මාර බලපෑමක් ඇති වෙච්ච කවි පොතක් තමයි තාණ්ඩව කියන්නේ. ඊට පස්සේ මම දැන් ඊට පස්සේ
අප දෙදෙනා මැද මහමූද මේ කවි පොතට එනකොට මම සාමාන්‍ය ඉසුරු අයට මම පොඩ්ඩක් මම මැසේජ් එකක් දෙයක් දාලා මම පොඩ්ඩක් එයා අඳුරගෙන හිටියේ ඒ එනකොට මේ නිර්මාණ හරහා තමයි අපි දෙන අඳුරගත්තේ. ඊට පස්සේ අප දෙදෙනා මැද මහමූද කවි පොත ආවට පස්සේ මේකේ නිල්ලිරි කමිස ඔය වගේ කවි ගොඩාක් මට වැදෙන්න ගත්තා. ඒකේ තිබිච්ච ඊට පස්සේ මම දැන් ඔය අද තෝරගෙන තියෙන පිච්ච කියන කවිය කියවන්න ගත්තට පස්සේ ඇත්තටම අපි ඒ දවස්වල ගොඩක් අපි ওই මංජුල විඩිවර්ධන අයියගේ කවියෝන්ගේ කවි අපි කියවනවා ඒ දවස්වල. ඊට පස්සේ අපි ඒ කාලේ මහින්ද ඒ ආණ්ඩුවේ තිබිච්ච දේශපාලන පරිසරයේ ඒක අපිට දැනෙමින් තිබුණේ යම් තාක් දුරකට. මොකද අපි කැම්පස් වල හිටියේ කැම්පස් වල ඉන්නකොට අපිට පොඩ්ඩක් අපි ওই පිකට් කළා අර එහෙම කළා අපිට ගොඩක් බලපාන්න ඇවිල්ලා දුන කැම්පස් එකේ පරිපාලනය කරේ. ඊට පස්සේ දැන් මම කියන්නේ හරි මේ දැන් පිච්ච කවිය කියන එක ගැන පිච්ච කවිය කියන එක තුල මම දකින්නේ මට මේක කේවල වශයෙන් මම මේ කවිය දැන් අරගෙන කතා කරොත් මේ කවියේ තියෙන්නේ දැන් විවිධ දැන් අපි බෞද්ධ සංස්කෘතිය තියෙනවා. ඊට පස්සේ බෞද්ධ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය ඊළඟට දෙමළ ජනතාව දෙමළ සංස්කෘතිය තියෙනවා. ඊට පස්සේ ක්‍රිස්තියානි කතෝලික ජනතාව ඉන්නවා. අර එහෙම. එතකොට දැන් දෙමළ මිනිස්සු පිච්ච මල් ඔළුවේ ගහගෙන යනවා, කෝවිල් යනවා. ඒ වගේ ඒ මනුස්ස ඒ කියන්නේ දෙමළ අය බොහොම සැහැල්ලුවෙන් භාවිතා කරන ආගමික මෙවලමක් මේක. කියන්නේ ඒගොල්ලෝ වැඳුම් පිදුම් කරන්නේ ඒ වගේ දේවල් වලට බොහොම සැහැල්ලුවෙන් භාවිතා කරන දෙයක්. කතෝලික අය ඔය ගොඩක් ඔය කොළඹ එහෙම ඉන්න අය ගොඩක් භාවිතා කරනවා මේක මේ එයාලගේ අර ශරීර ඔය කියන්නේ ජැස්මින් ටී බොනවා කියන්නේ එයාලගේ මේ කියන්නේ ඇඟ කියන්නේ අර ටයිට් ඒ කියන්නේ මේ මහත අඩු කරගන්න ඒ වගේ දේවල් වලට භාවිතා. ඒ කියන්නේ මේ මිනිස්සු තමන්ගේ භෞතික සහ මානසික ශරීරය සුවපත් කරගන්න භාවිතා කරන එකක් තමයි භාවිතා කරන මලක්. ඒ කියන්නේ මේ ආගමික මෙවලමක් තමයි මේ දේශපාලන අධිකාරී විසින් මම නම් හිතන්නේ මේ සිංහල බෞද්ධ ඒ කියන්නේ දුප්පත් නූගත් ජනතාව මතට හෙළලා තියෙන මේ පිච්චමල් වර්ෂාවක් විදියට මේ හෙළලා තියෙන්නේ කියන කතාව තමයි මම නම් දකින්නේ මේ කවියෙන් මම දකින විදියට කියලා තියෙන්නේ. එතකොට දැන් මේකේ තියෙන ওই මේ බලුදත් වගේ පේන. ඒ කියන්නේ පිච්චමල් සහ බලුදත් කියන්නේ මේ එකිනෙකට වෙනස් අන්ත දෙක කෙලවරක තියෙන දෙකක්. පිච්චමල් කියලා අපි දැක්ක ගමන් අපිට හිතෙන සුවඳයි. ඊට පස්සේ ඒක ඒ මාර ලස්සන මලක්. අර හැබැයි බලුදත් කියන්නේ සාමාන්‍ය බලුදත් කියන්නේ විරිත්තන දෙයක්. මොකක් හරි දෙයකට විරිත්තන ඊට පස්සේ තමයි දැන් බල්ලෝ ගොඩක් වෙලාවට දත් පෙන්නන්නේ තමන්ගේ රෞද්‍රත්වය පෙන්නන්නේ. ඒ වගේ කියන්නේ මේ බෞද්ධ බුදුදහම තුල ඒ කියන්නේ බුදුදහම තුල පෙන්වන අල්පේච්ඡතාවය බුදුදහම තුල තියෙන අත්හැර දැමීම මේ කියන දේවල් වලට සාපේක්ෂව ඉතාම වෙනස්ව තමයි මේ බලුදත් වගේ පේන පිච්චමල් බලුදත් අත්තට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ ආගමික සංස්ථාවට මුවා වෙලා දේශපාලනය විසින් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න කරපු දේවල් තමයි ඔයි. ඒක වඩාත් මම හිතන්නේ මේ ඉසුරු අයියා කල්පනා කරන විදිහට ඉසුරු අයියාගේ තියෙන සංවේදී හදවතින් ඒ දේශපාලන බලාධිකාරයට කරන්න පුළුවන් උපරිම පහර ගැසීම තමයි මම නම් හිතන්නේ මේ පිච්ච කවියෙන් කරලා තියෙන්නේ. එයාගේ තියෙන හදවත තෙත හදවත. ඉතින් මට ඒක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගංග. තවත් කවුරු හරි ඉන්නවද අපි වැඩසටහන සමප්තියට වගේ තමයි එළඹිලා තියෙන්නේ. තවත් කාට හරි අවස්ථාවක් දෙන්න කැමති මේ තාම අපි අවසන් කරලා නැහැ. මේ කවි සම්බන්ධයෙන් සහ මේ මොකක් හරි මතු කරන්න තියෙනවා නම් අදහසක් කැමති අවස්ථාව ලබා දෙන්න. යොංගල්ස මොකුත් කියන්න තියෙනවද? නෑ නේද බතුම් අපි ඉවර කරමු. ඉතින් ගංග ගැන සාකච්ඡා සූම්පයෙන් කෙටියක් අපි වැඩිපුර ඒ පොතම පදනම් කරගෙන කන්නේ දෙයකට එන්න කියලා ආරාධනා කරමු සහෝදර සහෝදරියන්ට මේ ලැහැස්ති වෙලා එන්න කියලා ගංගගේ තියෙන සාධනීය විශේෂණීය විකල්ප අදහස්
අරගෙන ඒකට සහභාගී වුණා නම් තමයි හොඳ. මොකද අපි අද දවසේ කතා කරේ කවි දෙකක් කේන්ද්‍ර කරගෙන එදාට ටිකක් වැඩිපුර කතා කරන නිසා. හොඳයි මට චූටි අවස්ථාවක් දෙන්න පැතුම්. ඔව් පුලස් සිල්වේරා මිත්‍රයා මම ඔබට අවස්ථාව දෙන්නම ලෑස්ති වෙයි. ඔව් ගන්න. මට මේ පොඩි දැනුවත් කිරීමක් කරන්න තියෙන සමූහය අපි මේ වගේම වැඩක් පටන් ගන්නවා බදාදා මේ බදා දින පටන් ගන්නෙ ඒකෙදි කරන්නේ අපි හැම සතියකම බදාදා රාත්‍රී 9ට එක පොතක් ගැන කතා කරනවා. මේ සතිය අපි යොදාගෙන තියෙන්නේ අපි හැමෝම දන්න හැමෝම කතා කරපු හැමෝම කියවලා තියෙන මං හිතන්නේ ගොළු හදවත නවකතාව. ඊළඟට ඊළඟ බදාදා අපි යොදාගෙන තියෙන්නේ ඒකත් අපි දන්න හැමෝම කියවලා තියෙන මං හිතන්නේ මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාව. ඉතින් මම මේ සමූහයෙන් හැමෝටමත් ආරාධනා කරනවා බදාදා රාත්‍රී 9ට මේ ලින්ක් එකමයි මේ Zoom account එකමයි පාවිච්චි වෙන්නේ. බදාදා රාත්‍රී 9ට අපිත් එක්ක එකතු වෙන්න කියලා නවකතාව පිළිබඳව විශේෂයෙන් මේ බදාදා 9ට කරුණාසේන ජයලක්ෂූරින්ගේ බොහොම ආදරණීය නවකතාවක් ගොළු හදවත අපි සාමාන්‍යයෙන් දන්න කියවලා තියෙන විදිහට වඩා වෙනස් විදිහට කතා කරන්න අදහස් බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා බදාදා රාත්‍රී 9ට මම මේ සියලු දෙනාටම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. එසේනම් බොහොම ස්තුතියි පුලස් සිල්වේරා මිත්‍රයා. මම මේ අවස්ථාවේ වැඩසටහන අවසන් කිරීමට තමයි පැමිණලා සිටින්නේ. මා විශේෂයෙන්ම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා මගේ අපගේ ආරාධනාව පිළි අරගෙන මෙතෙන්ට පැමිණි ඉසුරු චාමර සෝමවීර කවියටත් ගංග ප්‍රසාද් කවියටත්. ඒ වගේම මම කැමති මේ අවස්ථාවේ අපගේ වැඩසටහනට දෙවැනි වතාවටත් සහභාගී වූ මංජුල වෙඩිවර්ධන කවියටත් ස්තුතිවන්ත වෙන්න මේ අවස්ථාවට සහභාගී වීම ගැන මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ඔහුට හැකි ඕනෑම අවස්ථාවක අප සමග එකතු වෙන්න කියලා. ඒ වගේම සුදත් ගාමිණී බණ්ඩාර කවියටත් කිත්සිරි කොතලාවල කවියා විහංග සත්සර කවියා චන්දිමා ලියනාරච්චි නලින් කාර්යවසම් වගේ සියලුම දෙනාට මම නැවත නැවත ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සහභාගී වීම ගැන. ලබන සතියේත් අපි සෙනසුරාදා රාත්‍රී 8ට මේ වැඩසටහන පැවැත්වීමට සූදානම්. ඒ සඳහා අපිට නම කියලා තාම ස්ථිර කරලා නැහැ නේද? නෑ ලක්ෂාන්ත අතුකාරල කවිය තමයි අපි අපේ වැඩසටහනට මේ සහභාගී වෙන්න නියමිතව තිබෙන්නේ. අපි හරියටම දැනුවත් කරන්න. එහෙනම් බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට බොහොම ස්තුතියි මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට සහයෝගය දක්වන්න. බොහොම ස්තුතියි. මංජුල කවියගේ සැලුට් එක. සැලුට්. බොහොම ස්තුතියි නේද සියලු දෙනාට. ගංග. ස්තුතියි.